වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයිබෝන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යටගැසීමේ සැලසුමක් ඇතැයි අගරදුගුරු හිමියන්ගෙන් චෝදනාවක්. මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. පෙත්සම් සලකා බැලීම යළිත් වරක් කල්යයි. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350කටත් කොරෝනා. සමන් පරිප්පු අර්ථාපල් ඇතුළු ආනයනික භාණ්ඩ රසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට. ඉහළ දැමූ IOC පෙට්‍රල් මිල පහළට. ඩල්ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අවලංගු කෙරේ. දිවයින පුරා ශාඛාවලට මුද්‍රා තබයි. දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ මැතිවරණයට එරෙහි පෙත්සම අද 5 වෙනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදී මේ අතර අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. දවසේ පුවත පාර්ලිමේන්තුව ඉසුරා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මාස 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අදත් සලකා බැලුණේ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල හමුවේ. වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද පළමුවෙන් කරුණු දැක්වුවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. අද රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විශේෂ කරුණක් හෙළිදරව් කළා. ඒ රටේ දැනට පවතින තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වීමට COVID-19 වෛරසය කිසිදු බාධාවක් නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවාදායකයා වන පී.බී. ජයසුන්දර මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇති බවයි. ඒ අනුව එම ලිපියෙන් වැඩිදුරටත් ඔහු දක්වා ඇත්තේ රටේ දැනට පවතින COVID මරණ අනුපාතය ඉතා අඩු මට්ටමක පැවතීමත් COVID-19 රෝගීන් සුවවීමේ අනුපාතය ඉතා ඉහළ මට්ටමක පැවතීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව COVID-19 වෛරසය මැඩලීමට ඉතා සාර්ථකව ක්‍රියා කර ඇති බව එම ලිපියෙන් දක්වා ඇති බව රොමේෂ් ද සිල්වා නීතිඥවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළා. මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජයේ නිරෝධායන කටයුතු සිදු කර ඇති බවත් අදාළ සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් සිදු කිරීමට අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇතැයි රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ වෛරසය සඳහා එන්නතක් සොයාගෙන නොමැති බැවින් වෛරසය පැතිර යාමේ අවධානමක්ද පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවයි. එසේ තිබියදීත් මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමට පියවර නොගැනීම ගැටලු සහගත බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම අවස්ථාවේ පැවසුවේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දිගින් දිගටම කොමිෂන් සභාව අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශ සිදු කරන බැවින් තමන්ටද ඒ සඳහා පිළිතුරු දීමට අවස්ථාවක් අවශ්‍ය බවයි. අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීමේ අවස්ථාව නීතිපතිවරයාට හිමි වුණා. නීතිපති දපුල දෙවිරා මහතා වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මියයි.
ඇය එහිදී ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ සඳහන් කළේ ඉදිරිපත් වී ඇති පෙත්සම් පදනමකින් සහ නීතිමය වළංගු භාවයකින් තොර ඒවා බැවින් ඒවා විභාගයකට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙසට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළ බවයි. මීට අමතරව පෙත්සම්කරුවන් අතරින් බහුතරයක් මැතිවරණ ක්‍රියාමාර්ග පිළිගෙන නාම යෝජනා පත්‍ර බහර දීමෙන් අනතුරුව අධිකරණය හමුවට පැමිණ මැතිවරණයේ පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා සිටීමෙන්ම එම පෙත්සම්වල වළංගු භාවයක් නොමැති බව පෙනී යන්නේ යයිද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී පෙන්වා දුන්නා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ නාම යෝජනා බහර දුන් පිළිගත් දේශපාලන පක්ෂ 304ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කරන අපේක්ෂකයන් 7452 දෙනෙකුද පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කළ යුතු බවයි. නමුත් ඔවුන් වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම බලවත් දුර්වලතාවයක් බවත් එය පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තරම් ප්‍රමාණවත් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව අද උදෑසන සිටම වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දැක්වීම් සිදු කළා. අද පස්වරු 3ට ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු අවසන් වුණේ ලබන 26 වෙනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කල් තබමින්. ඒ අනුව ලබන 26 වෙනිදා නීතිපතිවරයා වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතයි. දවසේ පුවත. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මේ අතර අධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් සම්බන්ධයෙන් සහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් මෙලෙස අදහස් පළ කළා. අපි ඕනම මොහොතක එන මැතිවරණයකට සූදානමින් ඉන්නවා. විපක්ෂය තමයි මැතිවරණ වලට බයේ. උසාවි යන්නේ මැතිවරණ කල්දමා ගන්න බලන්නේ පාර්ලිමේන්තු කැඳවලා ඒගොල්ලන්ගේ නාම යෝජනා අවලංගු කරගෙන ආයේ නාම යෝජනා දෙන්න පුළුවන්ද වගේ උත්සාහයන් තියෙනවා. නමුත් අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. එන ඕනම තත්යකට මුහුණ දෙන්න අපි ශක්තිමත් ඉන්නේ. දැන් තියෙන තත්ත්වයේ උඩ මැතිවරණයක් තිබ්බොත් ඡන්ද පොලිම කිලෝමීටර් 2ක් දිගයි. එතකොට ඡන්ද දාන්නේ එයිද මිනිස්? අනිත් එක මැතිවරණ කොමසාරිස්වරයා කියනවා නිලධාරීන් දෙගුණ කරන්න වෙයි කියලා. ඡන්ද පොලිවල් වැඩි කරන්න වෙයි කියලා. වීදම තුන්ගුණයක් වෙයි කියලා. මැතිවරණ කොමිසමට කාර්ය මණ්ඩල වලට ශක්තිය තියනවාද මේ කියන සීමාවන් තුල මැතිවරණය පවත්වන්න? මැතිවරණ කොමිසම කියනවා නම් අපිට පුළුවන් කියලා මැතිවරණ කොමිසමට බෑයි කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් බලාපොරොත්තු වෙනවා ජුලයි මාසයේ අග වෙනකොට අගෝස්තු මුල වෙනකොට මේ කටයුත්ත සිද්ධ වෙන්න පුළුවන් කියලා. අපි හැමදාම මැතිවරණයක් කරන්න ලෑස්ති. මැතිවරණයක් කරන්න සුදුසු වාතාවරණයක් කරන්න ඕන. මැතිවරණයක් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීනව සාධාරණ මැතිවරණයක් කරන්න ඕන. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙලා කියනවා කියන කාරණාව පේන්න තියෙනවා. මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයේ මත ක්‍රියාත්මක වුණා කියන කාරණාව සනාථ වෙලා තියෙනවා. මහාචාර්ය හූල් තමන්ගේ දියණිය කැටුව ඒ කාර්යාලයට පැමිණීමත් එක්තරා විදියක මැතිවරණය කල් දැමීමට දරපු තවත් උපක්‍රමයක්. මැතිවරණය පුළුවන් ඉක්මනට තියන්න ඕනි කියන්නේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි සම අවස්ථා නිර්මාණය වුණාම ආණ්ඩුව බයයි මැතිවරණය දවසින් දවස එහාට යනවට. මොකද ආණ්ඩුව දන්නවා ආණ්ඩුවේ නිර්වත දවසින් දවස එළියට එනවා නිසා. ඡන්දේ කිරීම මැතිවරණ කොමසාරිස්ට බාර රාජකාරියක්. ඡන්දේ තියෙන දිනය සහ ඡන්දේ තියෙන ක්‍රමය මැතිවරණ කොමසාරිස් සෞඛ්‍ය බලධාරීන්ලට සාකච්ඡා කරලා කිව්වන් පස්සේ අපි ඒකට සූදානම්. සෞඛ්‍ය අංශ දැනුම් දීලා තියෙනවලු අධිකරණයට මේ රටේ කොරෝනා වසංගතය දැන් පාලනය කරලා තියෙන දැන් මැතිවරණයක් තියන්න පුළුවන් කියලා මේ නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකූලව. අපි කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට ඇවිල්ලා කෙලින්ම මාධ්‍ය ඉස්සරහා කියන රට ආරක්ෂිතයි කියලා. ඕන් තමයි ජනතාවගේ ඡන්දයිතිය මංකොල්ල කන්න දාන්න. ලෝකෙට කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදය දුන්නාද? ප්‍රාදේශ සභා ඡන්ද ගන්න අපිට ගිහිල්ලා පාට බහින්න ඕන. ඡන්ද දුන්නාම උසාවිය කියලා නැත කරන්න හදනවා. ඡන්ද දුන්නේ නැත්නම් කියනවා ඒකාධිපතියෙක් ඇවිල්ලා කියලා. තිදෙනෙකුට මරුකැඳ වූ මාලිගාවත්ත ආධාර මුදල් බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ලබන 4 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඇඳරි නීතිය පනවා තිබේදී සංවිධානය කර තිබූ එම ආධාර වැඩසටහන අතරතුර ඇති වූ තෙරපීමෙන් තවත් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික දානපතියෙකු මාලිගාවත්ත ජුම්ම මස්ජිද් මාවතේ නිවසක් ඉදිරිපිට සිදු කළ මුදල් ආධාර බෙදා දීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණේ ඊයේ දහවල් කාලයේදී. මෙම නිවස ආසනයේ තමයි ඊයේ ධනපති ව්‍යාපාරිකයෙකු විසින් මුදල් ලබා දීමක් සිදු කර තිබුණේ. එහිදී ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ව්‍යාපාරිකයා විසින් මුදල් ලබා දීම සිදු කර තිබුණත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳරි නීතිය පනවා ඇති අවස්ථාවක මෙවැනි කටයුත්තක් සිදු කළේ කෙසේද? ආධාර මුදල්
ලබා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් 500 දෙනෙකු පමණ එම ස්ථානයට පැමිණ සිටියේ එම ප්‍රදේශයට ඇඳුරු නීතියද ක්‍රියාත්මක වූ පසුබිමකයි. මේ තෙරපීම ඇතිවීම සම්බන්ධව ඒක සංවිධානය කර පුද්ගලයන් පැහැදිලි වගකීම දරන්න ඕනේ. දැන් නොසලකිරීමත්කම නිසා අපරාධී මනුෂ්‍ය ඝාතනය සිදුවීම සම්බන්ධව ඒ වගේම නිරෝධායන පන්තේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධව ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව අපේ අධිකරණ කරුණු වාර්තා කරලා තියෙනවා. ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන පසුබිමක මෙම ස්ථානයට 500කට අධික පිරිසක් එක් රැස් වන බවට මාලිගාවත්ත පොලිසිය දැනුවත් වී සිටියේ නැද්ද? මාලිගාවත්ත පොලිස් ස්ථානයට මෙවැනි කටයුත්ත සූදානම් කරන බවට කිසිම දැනුම් දීමක් වේ සංවිධායකවරුන් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි ගමේ ග්‍රාම නිලධාරී මහත්තයාට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුට හෝ කිසිම දැනුම් දීමක් කරලා නැහැ. ඒ වගේම ජමීතුල්ලා උලමා සංවිධානය විසින් ඉතා පැහැදිලිව ලිඛිතව උපදෙස් දීලා තියෙනවා මෙවැනි එකතු කිරීමක් කරන්න නැතුව මේ වෛරසය පැතිරීම වළක්වන ආකාරයෙන් ඒවා විධිමත් ලෙස සංවිධානය කළ යුතු ආකාරය සම්බන්ධ මේ පුද්ගලයන් ඒ උපදෙස්වත් නොතකා හැරලා ක්‍රියා කිරීම නිසා තමයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කරමින් රට යථා තත්ත්වයට පත්වන පසුබිමක ජනතාව වෙතද වඩා වගකීමක් පැවරෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ මවිසින් අසන්නට ලැබුණු පළවෙනි අවස්ථාව මෙවැනි තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම අවධාරණය කරනවා. කිසිම අවස්ථාවකදී සෙනග ඒකරාශී වන අන්දමේ කටයුතු සිදු නොකරන ලෙසට මේ අන්දමින් සෙනග ඒකරාශී වී කරනු ලබන ක්‍රියාදාමයන් හේතුවෙන් සෞඛ්‍ය අංශවල වැඩ කටයුතුට මෙය මහත් බාධාවක් වෙන්න පුළුවන්. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ඊයේ රාත්‍රියේ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා සිල්වා මහත්මිය නියෝග කළේ ආධාර මුදල් බෙදා දුන් ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ලබන 4 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. එෙහිදී සැකකරුවන් මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණේ රක්ෂිත බන්ධනාගාරගත කරන පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමේ ක්‍රියාමාර්ගය යටතේ. මේ අතර මියගිය කාන්තාවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ සහකාර වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා විසින් සිදු කළා. කාන්තාවන් දෙදෙනාගේ උරස් කෝරය අවහිර වීම මරණවලට හේතුව බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය දෙදෙනාගේ අවසන් කටයුතු අද දහවල් මාලිගාවත්තේදී සිදු කෙරුණා. මේ අතර ඊයේ දිනේ සිදු වූ තෙරපීමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඒ අනුව කාන්තාවන් 5 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඒ අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර රාමසාන් සමයේදී ආධාර බෙදා දීම සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා. අදාළ නිවේදනයට අනුව එම දෙපාර්තමේන්තුව වකූෆ් සභාව සමග එක්ව රාමසාන් උත්සවය සැමරීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩලය වෙතට නිකුත් කර තිබෙනවා. ඒ අනුව මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර බෙදා දීමේදී ජනතාව එක්රැස් වීම වැළැක්විය යුතු බවත් අදාළ බෙදා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහ පොලිසිය අනුමැතිය ලබාගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්. ආධාර බෙදා දීමට සහභාගී වන සියලු දෙනා මුඛ ආවරණ අත්ආවරණ පැළඳීම අනිවාර්ය අතර පුද්ගල දුරස්ථභාවයද පවත්වා ගත යුතුයි. අදාළ නිවේදනයට අනුව රාමසාන් උත්සවය පල්ලි තුල හෝ වෙනත් ස්ථානයක රැස් නොවී පවුලේ අය සමග නිවසේ සිට සැමරිය යුතු බවටත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක AGY ස්වර්ණ කීර්තිසිංහ මහතා අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ කිංස්බරි හෝටලේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බහරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක AGY ස්වර්ණ කීර්තිසිංහ මහතායි. අදාළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ තමන් දැනුවත් වූයේ එදින උදෑසන සමාජ මාධ්‍යවලින් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පවසා සිටියා. මේ වන විට කිංස්බරි හෝටලේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අවසන් දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි. බෝම්බකරුට කිංස්බරි හෝටලේ කාමරයක් වෙන් කරවා ගැනීමට පසුගිය වසරේ අප්‍රේල් 17 වනදා පුද්ගලයෙකු පැමිණි බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම පුද්ගලයා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බය පුපුරවාගත් බෝම්බකරු බවට හඳුනාගෙන ඇති බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියා. කිංස්බරි බෝම්බකරු 20 වනදා පස්වරුවේ පැමිණ 8 වන මහලේ 819 වෙනි කාමරයේ නවාතැන්ගත් ආකාරය දැක්වෙන CCTV දර්ශනද සාක්ෂිකරු කොමිසම හමුවේ ඉදිරිපත් කළා.
කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාගෙන් විමසා සිටියේ බෝම්බකරු පොපුරණද්‍රව්‍ය රැගෙනාවේ කෙදිනකද යන්නයි. සාක්ෂිකරු හිදී පවසා සිටියේ 20 වෙනි දින රාත්‍රියේ බෝම්බකරු පොපුරණද්‍රව්‍ය රැගෙන ආ බවට ආරක්ෂිත කැමරා දර්ශනද සාක්ෂි දරන බවයි. ඔහු එදින රාත්‍රියේ හෝටලෙන් පිටත් වී කොළොන්නාව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ මිලදීගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක ජීවත් වූ සිය බිරිඳට සහ දරුවාට ඒවා බාර දී පැමිණ ඇති බවයි කොමිසම හමුවේ සාක්ෂිකරු හෙළි කළේ. අදාළ බෝම්බකරුගේ බිරිඳගේ සහ දරුවාගේ තොරතුරු ඔහු සන්තකයේ ඇද්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ බිරිඳ ආයිෂා සිද්දිකා වන බවත් අවුරුදු 6ට අඩු දියණියගේ නම හබීබා අසාමි මුබාරක් බවයි. බෝම්බකරු පාස්කු ප්‍රහාරයේ මහ මුලකර වූ සහරන් හෂීම්ගේ රේදුරු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති බවත් 2019 අප්‍රේල් 16 වනදා කාතාන්කුඩි ප්‍රදේශයේදී යතුරු පැදියක් පිපිරීමේ සිද්ධියටද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිම්පානන් අද මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් හොඳින් කෙරීගෙන යන බව පේනවා. නමුත් යම් යම් බලගත් උදවිය මේ සොයා ගැනීම දුර්වල කරන්නට යම් යම් වැඩපිළිවෙළවල් සංවිධානය කරගෙන යන බවත් අපිට ආරංචි වෙලා තියෙනවා. ඒගොල්ලෝ ධනවත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ බලවත් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ Tamanට ජීවත් වීමේ අයිතියක් තියෙනවා වගේ ඒ මියගිය මිනිසුන්ටත් ජීවත් වීමේ අයිතියක් තිබුණා. ඒ අයිතිය උදුරලා දාලා මානව හිමිකම් කියන ලේබල් එක ASCII හැංගිලා මේකට වැරදි කවුද කියලා හොයන්නට බෙහෙසෙන ඒ නිලධාරී මහත්වරුන්ට තර්ජනය කරන්නට ඔවුන්ට විරුද්ධව නඩුමගට බැහැලා නීතියත් අපකීර්තියට පත් කරන්නට කටයුතු කරන එක වැරදි. රටේ නීතිය හැමෝටම පොදුයි. Taman නීතිඥයෝ කියලා උසාවිය හැල්ලුවට ලක් කරන්න උත්සාහ කරන එක වැරදි. වැරදි කරපු අයට දඬුවම් කිරීම නීතියේ යුතුයකමක්. ඒකට අකුල් හෙලීමට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අපි හෙලා දකිය යුතු කටයුත්තක්. හෙට රාත්‍රී 8 සිට මැයි 26 වෙනිදා ගහරුවාදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇදහිලි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වෙතත් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල හෙට දිනේත් ක්‍රියාත්මක අතර ලබන ගහරුවාදා පටන් එම වැඩපිළිවෙල යලි ක්‍රියාත්මකයි. මැයි 24 වෙනි ඉරිදා සහ 25 වෙනි සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ලබන සඳුදා රාම්සාන් දිනයේ බැවින් රජයේ නිවාඩු දිනයක් වනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය යලි ඉවත් කෙරෙන්නේ 26 වෙනි අඟහරුවාදා අලුයම 5ටයි. එම දිස්ත්‍රික්ක 23 සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ අයුරින්ම අඟහරුවාදා දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැවැත්වෙනවා. මේ අතර ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව රට පුරා කායවර්ධන මධ්‍යස්ථාන යලි ආරම්භ කිරීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේදී ප්‍රශ්න කෙරුණා. මේ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීම පිළිබඳව කිසියම් තීරණයකට ඇවිත් තිබෙනවද? කායවර්ධන මධ්‍යස්ථාන වලට තමන්ගේ කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දීමක් කරලා නැහැ. හේතුව තමයි මේ ස්ථානවලදී බොහෝ වෙලාවට ශාරීරික ව්‍යායාම කරන උපකරණ ආදිය සෑම කෙනෙක්ම අල්ලන අවස්ථාවලදී ඒ වගේම බොහෝ ස්ථාන වායු සමීකරණය කරපු තාමත් කොටු කරපු ස්ථානවල තමයි මේ මධ්‍යස්ථාන පවත්වාගෙන ශ්වසනය කිරීම මාර්ගයෙන් යම්කිසි විදිහට මේ වෛරසය ආශ්‍රය වීම තියෙන අවකාශය මේ වගේ මධ්‍යස්ථානවල තියෙන අනුරුදායක තත්ත්වය පිළිබඳව වෛද්‍ය බලධාරීන් විසින් ඒ පිළිබඳව අවධානය යොමු කරලා එතුමන්ලා විසින් ගන්න ලබන තීන්දුවක් අනුව තමයි මේ අවසරය ලැබෙන්නේ. එතෙක් ඊටාම විසිලිමන්තව තව දවස් කිහිපයක් ඉන්න කෙනෙක් තමයි ඉල්ලන්නේ. තව එක දෙයක්. අර කොළඹ සිර වෙලා හිටපු අය අපි අවසන් වතාවට මෙහෙම කතා කරනකොට 46000ක් සිටියා. ඒ අය ගම්බිම් බලා පිටත් කිරීමේ කටයුතු වල දැන් ප්‍රගතිය කොහොමද? 15000කට ආසන්න පිරිසක් මේ විදිහට ගම්බිම් බලා යවලා තිනවා. දැන් අද මේ මොහොතෙන් පසුව නාරායන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී කොළඹ දකුණු කොට්ටාසයට අයිති පොලිස් බල ප්‍රදේශවල රැඳී හිටපු 1000කට අධික පිරිසක් යැවීම සූදානම් කරලා තිනවා. හැබැයි මේ යවන හැම කෙනෙක්ම සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කරපු ලයිස්තු අනුව තමයි යවන්නේ. ඒ නිසා එකවර මේ පිරිස ඔක්කොම හිටියා කියලා ඉවරලා බස් වල දාලා ඉවරලා යවන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව සිය ගම්බිම් බලා යාමට නොහැකිව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රැඳී සිටි තවත් පිරිසක් මෙලෙස ගම්බිම් බලා පිටත් කර හැරුණා. කෙසේ වෙතත් සිය ගම්බිම් බලා පිටත් යාම සඳහා පිළියන්දලට පැමිණි පිරිසකට අද එම අවස්ථාව හිමි නොවීමෙන් දුෂ්කරතාවට පත් වූ සිද්ධියක්ද වාර්තා වුණා.
මේ අතර ආර්ථික පුනර්ජීව සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රැසූ අවස්ථාවේදී රජයට අයත් භාවිතයට නොගැනුණු ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සඳහා සහ සත්ව පාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල් දසලක්ෂයකගේ පමණ ආදායම් ඉහළ නැංවීම ඉලක්ක කරගත යුතු බවයි කාර්යසාධක බලකා සභාපති බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ. දරිද්‍රතාවය ගැන ජාත්‍යන්තර පිළිගැනීම දිනකට ඇමරිකානු ඩොලර් 5.5ක් පමණ ආදායමක් ලැබිය යුතුයි කියලා 1045ක් කියලා ගත්තොත් අපිට දවස් 20ක වැඩ කරොත් ඒකට 25000ක පමණ මාසික ආදායමක් ඉලක්ක කරගන්න ඕන. පවුල් දසලක්ෂයකට ආදායම වැඩි කරගත යුතුයි රුපියල් 25000ක පමණ මාසික ආදායමකට. මේ අතර මැයි 30 සහ ජූනි 13 යන සෙනසුරාදා දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වීමට තීරණය කර ඇතැයි එහි ලේකකාධිකාරී ප්‍රදීප් මුතුගල මහතා පවසනවා. ඇඳරි නීතිය සමයේ කැඳවීමට නියමිතව තිබූ නඩු කැඳවීම සඳහා දින නියම කර ගැනීමට මෙලෙස රැස්වීමට නියමිත අතර විවේක දිනයක් වන සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස රැස්වන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරටයි. COVID-19 වසංගතය මේ වන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හේයින් දුරස්ථ භාවයේ රැකෙනාන්දමින් මෙවර පොසොන් පොහොය දිනේදී ශීල ව්‍යාපාර පැවැත්විය හැකි බවට තීරණය වී තිබෙනවා. ඒ පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදී ආරෝග්‍ය පරමාලාභ තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය පුදුබිමේදී පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මාධ්‍යංශය නිවේදනය කළේ COVID-19 මේ වන විට සෞඛ්‍යංශ පාලනයේ පවතින බැවින් දුරස්ථ භාවයේ රැකෙන අන්දමින් මෙවර පොහොය දින සීල ව්‍යාපාර පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී තීරණය වූ බවයි. ඒ අනුව අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් රෝග තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස් සීල ව්‍යාපාරවලට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙසද මෙහිදී සෞඛ්‍යංශ අවධාරණය කර තිබෙනවා. පොසොන් පෙරහර පින්කම් සඳහා අත්‍යවශ්‍ය අංග පමණක් සහභාගී කර ගනිමින් ඒවා විහාරස්ථ භූමියට පමණක් සීමා කිරීමට පියවර ගන්නා ලෙසද සෞඛ්‍යංශ මෙහිදී දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර වත්මන් තත්ත්වයේ හේතුවෙන් වෙසක් උත්සවයේ සැමරු අයුරින්ම එළඹෙන පොසොන් උත්සවයත් නිවෙස් වලට වී ආගමනුකූලව සමරන ලෙස මල්වතු අස්ගිරි පාර්ශවවල ප්‍රධාන ලේකකාධිකාරී හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොසොන් උත්සවයත් අපේ ලංකාවේ සිද්ධ කළ යුතුව පවතිනවා. ඒ නිසා මේ සඳහා සැදී පැහැදී කටයුතු කරන මහා සංඝරත්නයත් ඒ වගේම අපේ මහජනතාවන් ඒ කටයුතු වෙසක් උත්සවයේ වගේම ස්වකීය විහාරස්ථානවල සිට කටයුතු සිද්ධ කිරීමටත් ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් යෙදී පොසොන් උත්සවයේද ඊටාම හොඳින් මේට සහසම්බන්ධ වන ලෙසද ඊටාම කරුණාවෙන් සිහිපත් කරනවා. අස්කිරි මල්ලතු උබේ මහා විහාරයන්හි වාර්ෂිකව පැවැත්වෙන උපසම්පදා විනය කර්ම මෙන්ම අනෙකුත් ශාසනික උත්සව ආදී සියල්ලම මෙම වර්ෂයේදී නොපැවැත්වීමටත් ලබන වර්ෂයේ සඳහා සියලු කටයුතු යොදා ගැනීමටත් පසුගියදා අපේ අස්කිරි මල්ලතු උබේ මහා විහාරයේ කාරක සංඝ සභාව මගින් තීරණය කරගන්න ලැබුවා. එළඹෙන පොසොන් පුරපසළොස්වක පොහොය දිනේදීත් රටේ පවතින වසංගත තත්ත්වය හේතු කරගෙන උත්සව ආදිය සහ ජනාකීර්ණ තත්ත්වයන් ඇති නොවන ආකාරයට එම කටයුතු ප්‍රතිපත්ති ගරුකව සිද්ධ කරන හැටියටත් මේ අවස්ථාවේදී අපේ උබේ මහා විහාරය වෙනුවෙන් කාරුණිකව සිහිපත් කරන්නට කැමැතියි. නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලටගෙන මෙම තීරණයට එළඹි බවයි ජනාධිපතිවරයා අද රැස් වූ බෞද්ධ උපදේශක සභාවේදී මහා සංඝරත්නය අමතා සඳහන් කළේ. සෑම මසකම තුන්වන සිකුරාදා රැස් වෙන බෞද්ධ උපදේශක සභාව අද පසරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණේ දෙවන වරටයි. එහිදී ඓතිහාසික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඒවා ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහායෙන් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. මේ අතර නැගෙනහිර පළාතේ පුරාවස්තු විනාශයන් පිළිබඳ හිරු ටීවී අවස්ථා ගණනාවකදී රටට හෙළි කළා. නවතම හෙළිදරව් වූ මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ලේ පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු වූ අතර පසුගිය සතියේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රදේශීය සංචාරයක නිරත වෙමින් එහි ආරක්ෂාවට අවශ්‍ය මූලික පියවර ගන්න ලැබුවා. වෙළඳ පොලේ සහල් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
මෙම සහල් හිඟය කෘතිමව නිර්මාණය කළ එකක්ද? මෙම සහල් හිඟයට සැබෑ හේතුව කුමක්ද? සහල් හිඟයක් පිළිබඳ මෑතකදී මුලින්ම කතාබහට ලක්වුණේ COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග වෙළෙඳුන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට පියවර ගැනීමත් සමගයි. ඒ හේතුවෙන් සහල් සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර ඒ පිළිබඳ පසුගිය අප්‍රේල් 8 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. සහල් හාල් හිඟයක් එනවා හෙට අනිද්දා. එතකොට සල්ලි වලටවත් ගන්න දිහක් නැහැ. දැන් එහෙම හිඟයක් එනවා නම් අපිට මෝල් ටික ඇරවලා ඒවා කොටවන්න වෙයි. කාලංගද මේ වී තියෙන්නේ. වී මෝල් පවත්තගෙන ගියේ නැත්නම් අත්‍යවශ්‍ය සේවා කළා මොල් ලොකෝ අපි මේව කරනවා. යාපනයේ කොච්චර හාල් තියෙනවද? කිල්ලොච්ච හාල් කොච්චර තියෙනවද? පොළොන්නරුවේ කොච්චර තියෙනවද? තියෙන්නේ කොයි කබඩාවලද? තියෙන ප්‍රමාණය මොනවද? අවද්ද ගත්තේ ඒ ස්ටෝස් වල තව කොච්චර දාන්න පුළුවන්ද? මේ සියලු තොරතුරු අපි සතුව තියෙනවා. එයano පසුගිය අප්‍රේල් 10 වෙනිදා ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID-19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. කෙසේ වෙතත් මේ දිනවල නැවත වතාවක් වෙළඳපොලේ සහල් හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ වෙළඳුන් විසින් සහල් අලෙවි කරන්නේද පාලන මිලට වඩා අධික මිල ගණන් යටතේ බවයි. මේ නාඩු විකුණන්නේ නැත්තේ ඔයාලා. නාඩු විකුණන මිල නෑ. 90 පාලන මිල මෝල් වලට දෙන්නයි ගණන්. අර 98 පාලන මිලවත් තිබ්බනම් මම හිතන්නේ මෝල් වලින් හාල් දෙයි. දැන් පාරිභෝගිකයෝ ඉල්ලනකොට ඔයාලා මොනවද උත්තරයක් දෙන්න තියෙන්නේ? අපිට කියන්නේ ඉතින් මේ මෝල් වලින් හාල් දෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. අපිට ඕනේ විදිහට මේක විකුණන්න බෑනේ. 90 ගහලා දෙන්නේ 90ට දෙන්න ඕනේ. ස්ටිකර් එක ගලවන්න කියලා තමයි මෝලෙන් කියන්නේ. වී හිඟයක් කොහෙවත්ම නැහැ. රජයම දිහත් වෙලා මේක විසඳලා දෙන්න. ගහලා තියෙන්නේ 90ට. ලේබල් ගලවලා විකුණන්න පුළුවන් විදිහට කියනවා. ඊට පස්සේ මම මේ දිගනේ කඩේකින් අරගෙන ආවා 98 ගන්න. දැන් 100ට විකුණනවා. කාල් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒක නේ අනිවාර්යයෙන් අපි ඒක ලාභයෙන් නැතුණත් කමක් නැහැ කියලා තමයි අපි මේ බාලා පටවන කුලියවත් නැහැ අපිට. එලෙස පාලන මිල නොතකමින් සහල් අලෙවි කරන්නේ දැයි සොයා බැලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් අද වැටලීම් සිදු කළා. 2312යි. මෙවෙන්ඩක 25. 92 වාණ්ඩ ලොරිය වාණ්ඩ. ඔයාලා යතුරු ගන්න. පාරේ ලොරි දියාගෙන බිස්නස් කරනවා. වැඩි මිල. පාලන මිලට වඩා වැඩි ඔයාලා මිලදී අරගෙන විකුණන්න එපා. විකුණලා අහුණා නම් ඒ සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ පනත් යන්නේ අනිවාර්යයෙන්ම නීතිමය කටයුතු වල යන්න වෙනවා. මේ අතර රට තුළ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා තමන් සතු වී සහ සහල් තොග නොපමාව වෙළඳපොළට නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දවස්වල සමහර මෝල් හිමියන් මතයක් යවනවා ගොවියන් අතරේ වී මිල ඉහළ යයි ඒත් එක්කම හාල් මිල ඉහළ යයි කියලා. මම සියලුම ගොවි මහතුරුන් ඉල්ලා හිටිනවා මේ වැරදි ප්‍රචාරයට මුලා වෙන්න එපා. සමහර වෙළඳු වැඩි මිලට සහල් අලෙවි කරනවා නම් 19777 කියලා දුරකථන අංකයට දැනුම් දෙන්න. කෙසේ වෙතත් සහල් මෝල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් සඳහා පැවති සහතික මිල එලෙසම ක්‍රියාත්මක කරන ලෙසයි. අද වෙනකොට රුපියල් 55 දක්වා වී මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව සහල් නිකුත් කරන්න ගියොත් වෙළඳපොළට රුපියල් 100 ඉක්මවා සහල් මිලකට යන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ රජයත් මේ රටත් පැවතිලා තියෙන තත්ත්වය අනුව මේක සේවාවක් වශයෙන් සහල් නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. අපිට රුපියල් 98 සිල්ලර මිල තිබ්බොත්. සහල් වලින් ලාභයක් නැතුව දීර්ඝකාලීනව අපිට මේ ව්‍යාපාරය ගෙනියන්න බෑ. කෙසේ වෙතත් මෙම තත්ත්වය රට තුළ සහල් හිඟයක් කෘතිමව නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයක් බවටද සැකමතු වනවා. අප මේ පිළිබඳ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් විමසීමක් කළා. හදිසියකදී ගන්න සුදුසු ස්ටොක් එකක් ඊයලේ මණ්ඩලයේ සියලුම ගබඩා පිරෙන විදියට අපි වී අරගෙන තියෙනවා ගොවියන්ගෙන් මුදල් ගෙවලා. ඒ වී ස්ටොක් එක තියෙනවා හාල් මාෆියාවක් හරි හාල් හිඟයක් හරි කවුරු හරි ඇති කරන්න සූදානම් වෙනවා නම් ඒ වෙලාවට අපි හමුදාවත් මැදිහත් වෙලා අර තොග වලින් මොනයම් ක්‍රමයකින් හරි වී හාල් බවට පත් කරලා මහජනතාවට සාධාරණ මිලකට ලබා දෙන්න අවශ්‍ය යාන්ත්‍රණය අපි සූදානම් කරලා තියෙනවා. මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ආනයනික ආහාර ද්‍රව්‍ය රසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියා. ඒ අනුව අර්ථාපල් හා රතුළුණු කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 25ක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ යනවා. සුදුළුණු කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක් පනවා තිබෙන අතර මීට පෙරම බදු මුදල වූයේ රුපියල් 40ක්. එමෙන්ම රතු පරිප්පු කිලෝග්‍රෑමයකට රුපියල් 10ක බද්දක් පනවා තිබෙන්නේ පෙර තිබූ රුපියල් 7ක බදු මුදලට රුපියල් 3ක් එක් කරමින්. කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක් පනවා තිබූ සැමන් කිලෝග්‍රෑමයක නව බදු මුදල රුපියල් 100ක් දක්වා ඉහළ යනවා. මේද ධාරිතාවයේ 80ක් වන මාගරින් කිලෝග්‍රෑමයක් සඳහා මීට පෙර පැවති රුපියල් 215ක් වූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 650ක් ලෙසයි. ද ෆිනන්ස් සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අද සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවරගෙන තිබෙනවා. ඒ සමගම රට පුරා පිහිටි ද ෆිනන්ස් සමාගමේ සියලු ශාඛාවන් අද මුද්‍රා තැබුණා.
මූල්‍ය අර්බුදයකට ලක්ව තිබූ ද ෆිනෑන්ස් PLC සමාගම මහ බැංකුව යටතට පත් කර ගැනීමත් සමග එහි මෙහෙයුම් බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අද කටයුතු කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ද ෆිනෑන්ස් සමාගමේ කුඩා පරිමාණ තැන්පතුකරුවන්ට රක්ෂණ පහසුකම් හරහා වන්දි ලබා දෙන බවයි. බලපත්‍ර අවලංගු කිරීමත් සමග දෙවයින පුරා පිහිටි ද ෆිනෑන්ස් ශාඛාවලට අද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් විසින් මුද්‍රා තබනු ලැබුවා. එම අවස්ථාවේදී එම ශාඛා ඉදිරිපිටට රැස්ව සිටි ගනුදෙනුකරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. අපිටත් නොදැනීම අපිට ගෙවපු 12.5 පොලිය 107 දක්වා අඩු කරවුවා. ඒ පොලිය ගෙවන්නෙත් නැහැ. පෙන්ෂන් ගිය අර්ථ සාධක රුදු 50-55 පැනපු විශාල ඩිපොසිටර්ස්ලා ප්‍රමාණයක් මේකේ ඉන්නේ. ආයෝජනය කරපු මුදලට අවශ්‍ය අපිට පොලිය 7-5ක්වත් අද මේ වෙනතුරු ලැබිලා නැහැ. වීදුරු කඩාගෙන අපි ඇතුළට යනවා. සෙන්ට්‍රල් බැංක් එකේ දීපු සල්ලි නෙමෙයිනේ අපි දැම්මේ. අපි දුක් වාදන හම්බ කරපේවා අපි දැම්මේ. මේ බදුල්ල එක විතරක් නෙවෙයි. මේ ලංකාවේම පුරාම තියෙන ඩෙෆිනස් අද කැන්සල් කරලා තියෙනවා. මාස දෙකක් ඇතුළත ලක්ෂ 6 ගානක් මගේ ලෑන්ඩ් එක අපිටුල තමයි සල්ලි දැම්මේ. මහ බැංකුවේ උදේ නිලධාරී ආව 6 දිනේ බ්‍රාන්ච් එකට ආවා. ඒගොල්ලෝ ඩිගමත් වුණා. ඒ ලියුමේ තියෙන්නේ ආයතනයේ ලයිසන් එක කැන්සල් කරලා කියලා. සම්පූර්ණ මහ බැංකුවට වගේ කියනවා. මහ බැංකුවේ ඩිරෙක්ටර්ස්ලා 20 පල්ලෙහා ක්‍රියාත්මක කරලා තියෙනවා. සුප්‍රීම කෝර්ට් එකේ නඩුවක් තියෙද්දි කොහොමද මහ බැංකුව ලයිසන් එක කැන්සල් කරන්නේ? අපි දැන හිටියේ නෑ. මෙවැනි පොලිසියක් ඇවිල්ලා මහ බැංකුවේ නියෝගයක් අනුව මේකට සීල් තියන්න එනවා කියලා අපි දැන හිටියේ නෑ. ආසාදනයේ වුවන් තවත් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මේ රට වෛරසය ආසාදනයේ වී සුවය ලැබූ සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගියා. අද දිනය තුල වාර්තා වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 13ක්. අද පෙරවරු 10 වන විට මෙරට COVID-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගොස් තිබුණේ තවත් 10 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට පිටත්ව යාමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 58.76%ක් පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 41.23% පිරිසක් පමණයි. මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතය සමස්ත රෝගීන්ගෙන් 0.85%ක් තරම් අවම අගයක්. අවසන් වරට වාර්තා වූ රෝගීන් 27 දෙනා අතර ඩුබායි සිට මෙරටට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වමින් සිටි 15 දෙනෙකු ඇතුළත්. අනෙක් ආසාදිතින් 12 දෙනාගෙන් 11 දෙනෙක් නාවික හමුදා සමාජිකින් වන අතර ඉතිරි පුද්ගලයා කුවේටයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙක්. වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකින්ගෙන් 250 දෙනෙකු මෙවන විටත් පූර්ණ සුවය ලබා ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නාවික හමුදා සමාජිකින් සහ විදේශ රටවලින් මෙරටට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටින පුද්ගලයන් හැරුණු විට පසුගිය දින 20 තුළ බාහිර සමාජයෙන් ආසාදිතින් වාර්තා නොවන බවයි. දිගටම අහඹුන් න්‍යායාධීශ ශාස්ත්‍රයේ ගනු ලබනවා. වැඩි අවදානම් කණ්ඩායම් කෙරෙහි මේ කටයුත්ත යොදවලා තියෙනවා. ඒ අයගේ අතරිනුත් ගන්නා ලද සාම්පල් වල අපිට කිසිදු ආසාදිතයෙක් වාර්තා වුණේ නැහැ. එය හොඳ තත්වයක්. අපේ රට තුල මේ රෝගය පැතිරීම පසුගිය දින 20කට අධික කාලයක් තිස්සේ අපි දුටුවේ නැහැ. මේ අතර ගාල්ල හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටි නාවික හමුදා සමාජිකින්ගේ පවුල්වල අවසන් පිරිස නිරෝධායනය අවසන් කර අද පිටත්ව ගියා. හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ ලැබුම් හලක සිටියේදී ඊයේ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු 45 අවුරුදු කාන්තාව COVID-19 රෝග ලක්ෂණ පෙන්눔 නොකළ බැවින් ඇයව යලි නිවසට පිටත් කර තිබෙනවා. මේ අතර විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකු පමණ COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී WMV වන්සේකර මහතා පැවසුවේ ඉන් 200ක් පමණ එක්සත් අරාබි එමිරාජ්‍යයේ වෙසෙන බවයි. මේ අතර ඩුබායි ගුවන්තොටුපළේ සේවය කර මෙවන විට රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 40ක පමණ පිරිසක් තමන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. දෙමසක් තිස්සේ අපේ රැකියා විහිිත වෙලා තියෙනවා. අපිට දැන් කෑම බීම ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. අපි එම්බසියට කතා කරලා තියෙනවා. අපිට කිසිම ප්‍රතිචාරයක් නැහැ එයාලගේ. මේ මාසේ අන්තිමේ ඉඳලා නවතනේ මෙතන යන්න කියලා තියෙනවා. ඒතකොට අපිට තවත් ගොඩාක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමනි ඕනම කාලයක් නිරෝධායනය වීමට සූදානම් ලංකාවට ඇවිල්ලා ඔබතුමා කරුණා කරලා අපිට මොකක් හරි ක්‍රමයක් ක්ලාස්ති කරලා දෙන්න.
COVID-19 වෛරසයට බොහෝ සමානකම් ඇති දරුවන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව වෛරසයක් ඇමරිකාව ඇතුළු රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ලොව රටවල් රැසකින් වාර්තා වන COVID-19 පුද්ගල මරණ සංඛ්‍යාව 3,35,203 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 52,කට අධිකයි. COVID-19 වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය බවට දැන්පත්ව තිබෙන්නේ දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයයි. එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ නව පුද්ගල මරණ 1188 වාර්තා වීමත් සමග සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 20,082ක් දක්වා ඉහළ ගියා. බ්‍රසීලයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,10,921ක් දක්වා ඉහළ ගියේ නව ආසාදිතයින් 17,564ක් ගත වූ පැය 24 තුළ වාර්තා වීමත් සමගයි. තවමත් COVID-19 ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීම අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ ඇමරිකාව වන අතර ආසාදිතයින් 28,179 දෙනෙක් ඊයේ දිනේදී එරටින් වාර්තා වුණා. එරට තුළ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 96,000කට අධිකයි. මිචිගන්හි සංචාරයකට එක් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණයන් නොපෙළඳ මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර ඔහුගේ මෙම හැසිරීම විවේචනය කරමින් ප්‍රාන්ත නීතිපතිවරයා කියා සිටියේ මෙවැනි පුද්ගලයෙකු රටේ ජනාධිපති වීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි. මේ අතර අද රැස් වූ චීන පාර්ලිමේන්තුවට චීන ජනාධිපති සී ජින්පින් මුව ආවරණයන් නොපෙළඳ සභාගර්භයට පැමිණීමද ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් වුණා. අසල්වැසි ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 6,198ක් ලෙස ඊයේ වාර්තා වුණා. මෙවන විට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,18,226ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද දැක්ුණේ 3,584ක් ලෙසින්. එළඹෙන සඳුදාට යෙදෙන රාමසාන් උත්සවය සඳහා බංග්ලාදේශ වැසියන් ආරක්ෂක ක්‍රමවේදයන් නොතකමින් සූදානම් වන අයුරු දක්නට ලැබුණේ මේ අයුරින්. මෙතර COVID-19 වෛරසයට බොහෝ සමානකම් දක්වන නව වෛරසයක් දරුවන් ආශ්‍රිතව ව්‍යාප්ත වීමෙන් ලොව රටවල් 13ක් දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්‍රූ කුමෝ පවසන්නේ දරුවන් 150කට අධික සංඛ්‍යාව සිය රට තුළ මෙම වෛරසයට ගොදුරු වී ඇති බවයි. ඇමරිකාවට අමතරව මෙම වෛරසය බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 13කින් වාර්තා වනවා. දැන් හිරු CIA විශේෂාංගය. හිරු CIA හරහා ඊයේ අනාවරණ කළේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල දෙවනගල රජමහා විහාරයට කාලාන්තරයක් තිස්සේ ඉඩම් ආක්‍රමණිකයන්ගෙන් එල්ලවන බලපෑම් පිළිබඳවයි. දෙවනගල රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විහාරස්ථානයේ සතු කුඹුරු ඉඩම්ද වංචනික ලෙස ගොඩ ඉඩම් බවට පත් කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක තවත් තොරතුරු හිරු CIA වෙත අනාවරණ කළා. මේක අක්කර 2.5 කුඹුරු ඉඩම මාවනැල්ල ගම්පල මාර්ගයේ කාබත් කිරීමේදී බොරළු ගබඩා කරන තැනක් බවට පත් කරගන්න මේ අත්ෝ කටයුතු සිදු කරලා තිනවා. මේ 2015 වසරේ අගෝස්තු මාස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මාවනැල්ල ගම්පල මාර්ග ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අදාළ කුඹුරු ඉඩමේ ගබඩා කිරීම සඳහා නිකුත් කර ඇති ලිපියයි. කොන්දේසි කිහිපයක් මත අදාළ අවසරය ලබා දී ඇති අතර එහි පැහැදිලිව දක්වා ඇත්තේ පිටතින් පස් ගෙනවිත් ඉඩම පිරවීමක් නොකළ යුතු අතර ඉඩමේ පවත්නා පස්ත ඉවත් නොකළ යුතු බවයි. එසේම අදාළ ව්‍යාපෘතිය අවසන් වූ වහාම ඉඩම යථා තත්ත්වයට පත් කළ යුතු බව අදාළ කොන්දේසිවල සඳහන්. එහෙත් මාර්ග ව්‍යාපෘතිය අවසන් වී වසර 2කට ආසන්න කාලයක් ගත වන නමුත් පිර වූ පස් ඉවත් කිරීම වෙනුවට ඉඩම කැබලි කර විකිරීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මකයි. 1870 අපිට පූජා ඔප්පුවක් එක පවරපු කුඹුරක්. ඒ නුදුරු කාලේ තමයි මේ කුඹුරට ඔප්පු හදලා තියෙන්නේ. මේ ඔප්පු 1870 ඒවා 2005 ඒවට අපි බලංගු කරන්නේ නැහැ. පසුගිය යහ පාලන ආණ්ඩුව පැවති සමයේ මාවනැල්ල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වූ බව අප පසුගිය වසරේ නොවැම්බර් මාස 30 වනදාත් හිරු CIA හරහා හෙළි කළා. අප අදාළ අනාවරණය සිදු කරන අවස්ථාව වන විටත් විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් කොටස් කර විකුණා තිබුණා. මාවනැල්ල සුසාන භූමියේ ඉදිරිපිට තවත් මහා පරිමාණ කුඹුරු ඉඩමක් ගොඩ කරමින් සිටි අවස්ථාවේ හිරු CIA කණ්ඩායම ගොස් එහි දර්ශන ලබාගත් අතර එහිදී බියටපත් වූ අදාළ පිරිස බැකෝ යන්ත්‍රයද පටවාගෙන එම ස්ථානයෙන් පලා ගියේ මෙලෙසින්.
එලෙස පලා ගියත් මාවනැල්ලේ ඉඩම් කොල්ල කෑමේ ව්‍යාපෘතිය ඔවුන් අදටත් අත්හැර නැහැ. මේ දෙවනගල රජමහා විහාරස්ථානයේ බලපෑම් කරපු දේශපාලන පුද්ගලයන් අතර කබීර් හෂීම් අතාවුද සෙනවිරත්න හිටපු ඇමති මේ පුද්ගල වග කියනවා. මෙම ජාබාරම් සිදු කළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී හෝ නීතිය ක්‍රියාත්මක කර ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයට සාධාරණයක් ඉටු වේද? හිරු CIA තවදුරටත් මේ පිළිබඳ අවධානය. නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග ඉදිරියේදී ඩෙන්ගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ගෙවුණු වසරවලට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ඩෙන්ගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් විශේෂත්වයක්. 2018 වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 51659ක්ද මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19474ක්ද දිවයින පුරා වාර්තා වුණා. ගෙවුණු වර්ෂවල මුල් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව තිබුණත් ඒ පිළිබඳ අඩු අවධානයක් යොමු තිබෙන්නේ COVID-19 වසංගතයේ රටම වෙලාගෙන නැති නිසාවෙන්. දැන් තිබෙන වැසි සමයත් එක්ක ඩෙංගි හිස එසවීමේ තර්ජනය තියෙනවා. පහුගිය මාස 3 ගත්තොත් එහෙම ගිය වසරේ මාස 3ට වැඩිය අඩු ඩෙංගි රෝගීන් ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ. නමුත් දැන් මේ වැසි සමයත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. අවතින COVID තත්ත්වයත් එක්ක මේ ඩෙංගි උවදුර පිළිබඳ අනිවාර්යෙන් ඒ කෙරෙහි යොමු වන්නට ඕන. දෙකේම රෝග ලක්ෂණයක් වෙනවා වුණ ඒ නිසා යත් ඇත්ත වශයෙන්ම අපිට බාධාවක් බවට පත්වන්නට පුළුවන්. ඔබේ ගේ අවට ආයතනයවට මේ හැම තැනකම අනිවාර්යෙන් ඊඩිස් මදුරුවන් බෝ කරන ඒ ජල ස්ථාන තිවීම වැළැක්වීමත් එහෙම තියෙනවා නම් විනාශ කිරීමත් ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් 50000කට වැඩි පිරිසකට ඩෙංගු බැලදෙන අතර වාර්ෂිකව පුද්ගලයන් 50කට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙනවා. මේ අතර ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දෙන්නේ රට නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි. මේ වර්ෂාව ආරම්භ වී සති 4-8ක් විතර කාලයක් යනකොට සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය වැඩි වීමේ ප්‍රවණතාවය අත්දැක තියෙනවා. ජූනි මාසයේ සහ ජූලි මාසයේ වන විට ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි. දෙවි නසා ගැනීමට තැත් කළ තරුණියක් බේරා ගැනීමට යාමේදී දියේ ගිලී මියගිය ලිඳුල ප්‍රදේශයේ පදිංචි හමීඩ් රිස්වාන් නම් දෙදරුපියාගේ දේහය අද සිය නිවස වෙත රැගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට උදෑසන සිදු කිරීමට නියමිතයි. ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ තරුණියක් බේරා ගැනීම සඳහා නොපැකිලිව ඉදිරිපත් වූ හමීඩ් රිස්වාන්ට අවසානයේ ඊයේ සිදු වූයේ සිය ජීවිතය පූජා කිරීමටයි. ඒ අනුව මෙම වීර දෙදරුපියාට මෙරට සමාජයෙන් හිමි වූයේ ඉහළ ගෞරවයක්. මියගිය රිස්වාන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු පදිංචිව සිටි ලිඳුල ෆාම්ස්ටන් කොලනියේ රත්නකිරි ජනපදයේ පිහිටි නිවසට අද රැගෙන ආවා. මියගිය තම සහෘදයා දැක ගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් එක්ව සිටියේ මෙලෙසින්. ඊට ජාති ආගම් භේදයක් තිබුණේ නැහැ. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසද මියගිය රිස්වාන්ට මෙලෙස ආචාර පුද කළා. ජීවිතයක් බේරා ගැනීමට ගොස් තම ජීවිතයෙන් වන්දි වූ මෙම දෙදරුපියා හෙට අවසන් ගමන් යන්නේ ජාති ආගම් ભેද ඉක්මවා ගිය මිනිසත්කම පිළිබඳ උතුම් පණිවිඩයක් සමාජයට ලබා දෙමින්. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් යලි පහළ දැමීමට ලංකා IOC සභාගම පියවරගෙන තිබෙනවා. එම සමාගම පසුගියදා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවරගත් අතර අද මධ්‍යම රාත්‍රියේ සිට පැරණි මිලටම ඉන්ධන අලෙවි කරනු ඇති. යනුව අද මධ්‍යම රාත්‍රියේ සිට එම සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 137කටයි. දැන් රටවටා හිරු. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථානමාරු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී W තිලකරත්න මහතා ඇමති ආරක්ෂක කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙසත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ARPJ අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් මාරු කර ඇති අතර තවත් නිලධාරීන් 9 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිදහස් කරන්නයි ඉල්ලා සමගි ජනබලවේගයේ පසුගිය අඟහරුවාදා කළුතරදී සංවිධානය කර තිබූ උද්ඝෝෂණ අතරතුර නිරෝධායන පනතේ රෙගුලාසි උල්ලංඝනය වී ඇද්දැයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මැදිරිගිරිය ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටි අනතුරට පත්වන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර ඉන් එක් යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිකුණාමලය රෝටුවාව ප්‍රදේශයේ රුපියල් 5000 දීමනාව ලබා දීම මහවිල් වැව රෝහලේ සුළු සේවකයෙකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන් සිදු කරන බවට පවසමින් දීමනාව නොලැබුණු පුද්ගලයන් පිරිසක් අද විරෝධය පළ කළා. රට වටා හිරු ලොව වටා හිරු පාකිස්තානයේ ලාහෝර් සිට කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පියාසර කරමින් තිබූ මකී ගුවන්යානයක් කරච්චි නගරයේ ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුනේ අද පස්වරුවේ. පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එයාබස් A320 වර්ගයේ අදාළ ගුවන්යානය කඩා වැටෙන අවස්ථාවේදී කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු මගින් 107 දෙනෙකු එහි රැඳී සිටි ඇති අතර පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ අදාළ අනතුරින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි. කෙසේ වෙතත් පාකිස්තාන ගුවන් සේවා අධිකාරිය අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශන නිකුත් කරමින් සඳහන් කළේ පුද්ගලයන් දෙදෙනෙකු පමණක් අනතුරින් දිවි බේරාගෙන ඇති බවයි. මේ අතර අනතුර සිදු වූ ප්‍රදේශයේ නගරාධිපතිවරයා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ යානීය ගමන්ගත් පුද්ගලයන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් ඇති බවයි. ලොව වටා හිරු හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න බවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.